ආයිබෝන් ගුරුවරයා සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. අද එහෙනම් අපි පටන් ගමු. පාඩමේ අවසාන අතර කරපු තැන තමයි අපි ලෝහ, අලෝහ සහ ලෝහාලෝහ කියන කොටස තමයි පටන් ගත්තේ. ගියහදේ පටන් ගත්තේ එතන. ඉතින් මතක තියාගන්න දැන් ලබන සතියේ බ්‍රහස්පතින්දා පන්ති කියනවා. ලබන සතියේ බ්‍රහස්පතින්දා 7 සිට 9 දක්වා මම මේක දාලා තිනේ 8 සිට 10 දක්වා කියන එක. මම එක පැයක් ආපස්සට ගත්තා. ලොකු පිරිසක් ඉල්ලීමක් කරලා තිබුණා 10 වෙනකම් නැතුව ඊට කලින් 9ට නතර කරන්න 9 ඉඳන් 11 වෙනකම් තව පන්ති දාලා තියෙනවා. ඔය වගේ දේවල් ටිකක් කියපු නිසා මම 11 වසර පන්තියෙන් ඒ වෙලාව වෙනස් කරගෙන 10 වසර පන්තිය 7 සිට 9 දක්වා කාලය තුල වෙන් කරගත්තා. හරි එතකොට දැන් මේක ෆික්ස්. ඒ කියන්නේ මේක මේ ඉස්තිරයි මේ වෙලාව දිගටම යනවා විදිහට 7 සිට ඉරිදා 7 සිට 9 දක්වා පැවැත්වෙනවා 10 වසර පන්තිය. ඊට පස්සේ බ්‍රහස්පතින්දාත් 7 සිට 9 දක්වා 10 වසර පන්තිය මේ විදිහට පවත්වනවා. ඒකට පැය 4ක කාලයක් ඔයාලට පන්ති කරනවා. සාමාන්‍යයෙන් හෝල් ක්ලාස් එක අපි කොමන් ක්ලාස් එක ගෲප් ක්ලාස් එකයි පන්ති කරන්නේ පැය 3යි. පැය 3යි පන්ති කරන්නේ. මෙතෙන්දී ඔයාලට උපරිම සාධාරණයක් මම ඉටු කරලා තියෙනවා. පැය 2 බැගින් පැය 4ක කාලයක් පන්තිය පවත්වනවා. එතකොට බ්‍රහස්පතින්දා දවසේ ඔයාලට යන්නේ පුනරීක්ෂණ පාඩමක්. ඒ කියන්නේ අර මතක ඇති පන්ති වලදී අපි ස්පීඩ් ටෙස්ට් එකක් කියලා ඒ කියන්නේ ශීඝ්‍ර පුනරීක්ෂණ කියලා පාඩම් මාලා අපි මේ පාඩම් පටන් ගන්න කලින් පේපර් එකක් දුන්නා. ඒ විදිහට ඔයාලට ලබන සතියේ දැන් ලබන අද ඉරිදානේ සමුදා අඟහරුද බදාදා වගේ වෙනකොට ඔයාලට WhatsApp එකට පේපර් එකක් දානවා. WhatsApp එකට පේපර් එකක් දානවා. ඒ පේපර් එක සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ බ්‍රහස්පතින්දා පන්තියට එනකොට. ඒක බ්‍රහස්පතින්දා පන්තියේදී කරන්නේ මේ පේපරේ සාකච්ඡා කරනවා. ඔයාලට උත්තර පත්‍ර බලනවා. ඊට පස්සේ ඒකෙන් ඊපස්සේ කාලය වේලාව ඉඳ තිබුණොත් එහෙම පාඩම ඉදිරි කොටස කරගෙන යනවා. හරිද? ඒක ඊට තමයි අපි කරගෙන යන්නේ. හොඳයි. ඊළඟ දේ තමයි මම කියලා තිබුණා ඊයේ දවසේ ඇතුළත 10 ළමයිට මැයි මාසයේ සඳහා මුදල් ගෙවීම් කටයුතු කරන්න කියලා. ඉතින් ඔයාලා මෙහෙම දෙයක් තියෙනවා. ළමයි හරිම අඩු පිරිසක් ආවේ. ළමයි 59ක් මෙතන ඉන්නවා. සාමාන්‍ය කාලේ කලින් සැරේ 70 ගානක් වගේ හිටියා. මම දන්න ඔන්ලයින් ක්ලාස් එකකට සාමාන්‍යයෙන් රෙජිස්ටර් වෙලා ඉන්න ළමයි 160 ගානක් ඉන්නවා රෙජිස්ටර් වෙච්ච කට්ටිය. ඒකෙන් භාගයක් විතර එන්නේ. විතරම සම්බන්ධ වෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඒක මට ගැටලුවක් නැහැ. ඔයාලා දන්නවා අනිත් ඔන්ලයින් ක්ලාසස් සහ මගේ ඔන්ලයින් ක්ලාස් එකේ ලොකු වෙනසක් තියෙනවා. අනිත් ඔන්ලයින් පන්ති වලදී බැංකුවට සල්ලි ටික ගෙවලා රිසිට් එක යවලා යවුවට පස්සේ තමයි වේටින් රූම් එකේ තියන් ඉඳලා ඒ ළමයිගේ නම් ටික පරීක්ෂා කරලා බලලා තමයි ක්ලාස් එකට ඇඩ්මිට් කරගන්නේ. ඒක ඔයාලට අත්දැකීම තියෙනවා. ක්ලාස් එකට එන්න සල්ලි ගෙවලා තියෙන්න ඕනේ කලින්. හැම පන්තියක්ම එහෙම. හැම පන්තියක්ම එහෙමයි කරන්නේ. ඒවට මගේ මම කවදාවත් අද වෙනතුරු එහෙම කවදාවත් කරලා නැහැ. එහෙම කරන්නේත් නැහැ මම. ඉතින් එතකොට ඔයාලගේ වගකීමක් තියෙනවා. ඉතින් ඔයාලා හිතනවා නම් මේක ඕනේ නැහැ සර්ට් එක අල්ලන්නත් බෑ ඔක බලන්නෙත් නැහැ. එහෙනම් අපි සද්ද නැතුව ඉන්නවා කියලා හිතනවා නම් එහෙම ඔයාලා හොඳයි නම් ඉතින් කරගන්න කමන්නේ. තම තමන් කරගන්න දේවල් තම තමන් අරගෙන යයි. ඒක මට ප්‍රශ්නයක් නැහැ. මොකද මම මේ කතාව කියන්නේ හේතුව ඊයේ මට ඔය එහෙම කතා කරලා ගොඩක් අය කතා කරන හැම සර් ටියුට් එක දෙනවද ටියුට් එක දෙනවද කියලා. මම කිව්වා ටියුට් එක දෙන්නේ නැහැ. ආන්නේ සර් එන්න කියලා නතර එන්නේ නැහැ. ඊයේ දවසේ ගොඩක් අය ටියුට් එකක් දෙන්නේ නැහැ කියලා දැනගත්තට පස්සේ මම කිව්වා මේ කරගෙන යන ටියුට් එක තමයි කරා යන්නේ. කරගෙන යන ටියුට් එක කරන් යන්නේ. ඒ කිව්වනම් තමයි ටියුට් එක දෙන්නේ කිව්වට පස්සේ එන්න ලෑස්තිලා ඉන්න අය පවා මුදල් ගෙවන්න කාඩ් එක ගන්න එන්න ලෑස්තිලා ඉන්න අය පවා නතර වෙනවා. එතකොට ඇත්තටම කලකිරීමක් ඇති වෙන්නේ මෙහෙම එමුටද උගන්වන්න කියලා. කමන්නේ ඊට පස්සේ මට හිතෙන ඕන එකක් කමන්නේ එහෙම නැති ගොඩක් අය හිටියා. ඒක ගොඩක් අය එහෙම කතා කරලා ඉවරලා සර් හොඳයි එහෙනම් පන්තිය මේ කරා යන්න කියලා මොකුත් නැහැ. මේ ටියුට් එක ගාම ඉවර නෑ නේ සර්. එහෙම කියලා කතා කරපු අය ගොඩක් හිටියා. එහෙම නැතුව අර විදිහට කතා කරපු පිරිසකුත් හිටියා. ඉතින් ඒකයි මම කියන්නේ ඊයේ දවසේ වෙච්ච දේත් එක්ක කමන්නේ මම මගේ ක්‍රමේ මම මෙහෙම යනවා. එහෙම කියලා මම කවුරුත් ආශ්‍රය කර අනිත් අය වගේ සල්ලි ගෙවුවද කියලා බලලා ක්ලාස් එකට දාගා ගන්න සල්ලි ගෙවු නැති උන් පන්තිය නොගන්න ඒ වගේ අසික්කිත වැඩ කරන්නේ නැහැ ජීවිතේ කවදාවත්. කරලත් නැහැ කරන්නේ නැහැ. ඔයාලගේ යුතුකමක් තියෙනවා වගකීමක් තියෙනවා. ඉතින් ඒ යුතුකම වගකීම ඔයාලා ඉටු කරන්න. හරි මට ඉටු කරත් එකයි නැතත් එකයි මම මගේ වගකීම ඕනට තරම් මම ඔයාලා වෙන කරන්නේ. හරිද? මොකද මේක මගේ වගකීම මගේ යුතුකම මම ඔයාලා මල් ළඟට ආවේ නාලක සර් අපිට විද්‍යාව උගන්වයි නාලක සර් හොඳයි
සර් කියන දේ අපිට තේරෙනවා. අපි සර් ගොඩදායි කියන මතය මේ හිතේ ඇතුළනේ ආවේ. ඒක මම ඉටු කරනවා. මගේ යුතුයකම මගේ වගකීම මම ඉටු කරනවා. ඔයාලා කැමති දෙයක් කරන්න. ඔයාලා ඕන ඉටු කරන්න නැත්නම් කමන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. හරි එහෙනම් පටන් ගමු අපි. ලෝහ අලෝහ සහ ලෝහ අලෝහ. සෝඩියම් කියන ලෝහයෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. මම හිතනවා මේ වෙනතුරු උගන්වපු දේවල් සියල්ලම පාඩම් කරලා ඇති කියලා. දැන් පන්තියේ නම් හෝල් ක්ලාස් එකේ නම් ළඟට ගිහිල්ලා ඔයා කියන්නේ මෙයා කියන්නේ කියලා මට පෙන්නන්න පුළුවන්. ළඟට ගිහිල්ලා බලනවා. දැන් මේ තියෙන වාතාවරණයත් එක්ක ළඟට වෙලා බලන්න බෑ මට. ඒක chance එකක් කරගන්න එපා ඔයාලා. කිසි කෙනෙක් ඒක chance එකක් කරගන්න එපා. හරිද? මේ වෙලාවේදී තමන් උනන්දු වුණොත් තමන් ගොඩ යනවා. තමන් අතහැරලා දානවා. තමන් සදාකාලික අනාථයි. සදා අනාථයි. හොයන්න වෙන්නේ නැහැ ඉතින්. මොකද මේ පාඩම් ටික මම ආයේ පන්ති කරන්නෙත් නැහැ. මේ ටිකයි පන්ති කරන්නෙත් නැහැ. පන්තිය තමයි ටියුට් එක දෙනවා. බැරි දෙයක් තියෙනවා අහගන්න කියනවා නිසා ආයෙ මම කරන්නේ නැහැ. ඒ නිසා තමන් අනිවාර්යෙන් කැපවීමෙන් මේ වැඩේ කරගන්න. මම ගිය සතියේ මම කියලා දුන්නා පරමාණු කාර්යය. අරයත් එක්ක කොහොමද පරමාණු අයනීකරණ ශක්තිය ඊට පස්සේ විද්‍යුත් ඍණතාව වෙනස් වෙන්නේ කොහොමද කියලා දුන්නා. ඒව දැන් මතක තියෙනවා. 10 15 සතාවක් හරි බලනවා මතක තියාගන්න. එහෙනම් මතක තියාගන්න බැරි අය ඉන්නවා නම් ඉතින් එයාලට ඒ විදිහටම ප්‍රතිඵල ලැබෙයි විද්‍යාවේ. හරිද? ඒ නිසා දැනුත් කියන්නේ උගන්නන දේවල් හොඳට 4-5 සතාවක් නෙමෙයි 10-15 සතාවක් හරි බලන්න. ඒ බලන වාරයක් ගන්න වලට හොඳක් නිසා කවදා නරක වෙන්නේ නැහැ. සෝඩියම් කියන ලෝහය. පළවෙනි එකක් ඉගෙන ගන්නවා සෝඩියම් කියන ලෝහය. දැන් මෙහෙමයි. සෝඩියම් කියන ලෝහය මට ඔයාලට මෙතෙන්දී පෙන්වන්න ක්‍රමයක් නැහැ. මොකද සෝඩියම් කියන ලෝහය පෙන්වනවා නම් ඔයාලා ළඟට ගෙනල්ලා සෝඩියම් කියන ලෝහය කීයෙන් කපලා පෙන්වන්න ඕනේ. දැන් මෙහෙම පෙන්වුවාට ඒක එච්චරම සාර්ථක නැහැ. ඒ නිසා අපි කවදා හරි දවසක හෝල් ක්ලාස් එකේ පන්ති කරන්න පටන් ගත්ත දවසක මට කියන්න මම සෝඩියම් කෑල්ල ගෙනල්ලා පෙන්නනවා සෝඩියම් කපලා පෙන්නනවා වතුරට දාලා පෙන්නනවා වතුරට දැම්මම ගිනි අරගෙන කුපුරන හැටි ඔයාලට මම පෙන්නනවා. හරි. ඒ නිසා මේ කියන දේවල් ටික දැනට හොඳට මතක තියාගන්න. සෝඩියම් ඉන්නේ මොන කාණ්ඩයේද? සෝඩියම් ඉන්නේ මොන කාණ්ඩයේද? පළවෙනි කාණ්ඩේ. ආවර්තය මොකක්ද යාගේ? වෙනි ආවර්තය. පළවෙනි කාණ්ඩේ ආවර්තය. මොන ආවර්තයද? තුන්වෙනි ආවර්තය. පළවෙනි කාණ්ඩේ තුන්වෙනි ආවර්තය. මෙයාට අධික ප්‍රතික්‍රියාශීලී මූලද්‍රව්‍යයක්. දැන් හයිඩ්‍රජන් ඉන්නවා ඊළඟට ලිතියම් ඉන්නවා ඊළඟට සෝඩියම් ඉන්නවා ඊළඟට ඉන්නේ පොටෑසියම්. සෝඩියම් වලට පස්සේ තමයි මැග්නීසියම් ඉන්නේ. හරි. දැන් සෝඩියම් කියන්නේ අධික ප්‍රතික්‍රියාශීලී මූලද්‍රව්‍යයක්. එතකොට සෝඩියම් ගොඩක් තියෙනවා මුහුදේ. ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් විදියට මෙයා මුහුදේ පවතිනවා. මුහුදු ජලයේ සෝඩියම් ක්ලෝරයිඩ් තමයි තියෙන්නේ. වැඩිපුර තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. දුමු කියලා කියන්නේ. එතකොට මේ සෝඩියම් කියන ලෝහය නිකන් අපිට අතේ තියන් ඉන්න බෑ. අපි නිකන් මේක අතේ තියන් ඉන්න පුළුවන් ලෝහයක් නෙමෙයි. මේ යකඩ කෑල්ලක් නම් අපිට නිකන් දැන් මේක මේ ලෝහ මේ නිකන් මේ සුදු යකඩනේ. මේක නිකන් තියලා තියන්න පුළුවන්. මේක මල කන දිරාපත් වෙන්නේ. ඒ සෝඩියම් කෑල්ලක් අපි මේ අතේ තියන් හිටියොත් එහෙනම් මොකද වෙන්නේ? අපිට පේන අත රත් වෙනවා. මේක වර්ණය වෙනස් වෙනවා අපිට. ටික දවසක් මේක මත නිකන් පෙන වගේ හැදිලා බුබුලු දානවා කියලා වායු වල තියෙන ජල වාෂ්පත් මෙයා උරා ගන්නවා. මෙයා වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා. පන්ති ඉවරම පැය දෙකක් යනකොට සෝඩියම් කෑල්ල සම්පූර්ණයෙන්ම ඔක්සයිඩ් වලට බඩපත් වෙනවා. ඔක්සයිඩ් විතර නෙමෙයි වායු වල තියෙන ජල වාෂ්පයක දාලා හයිඩ්‍රොක්සයිඩ් වලට. ඒ තරම් ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරන ලෝහයක්. ඒ නිසා සෝඩියම් කවදාවත් නිකන් වායු වලට නිරාවරණය වෙන්න දෙයක් තියන්නේ නැහැ. ඒක තියන්නේ එක භූමි තෙල තුල එහෙම නැත්නම් පැරෆින් තෙල තුල තමයි ගබඩා කරලා තියෙන්නේ. හරිද? එතකොට මේ සෝඩියම්ගේ ලක්ෂණ. එතකොට සෝඩියම් වල භෞතික ගුණ. භෞතික ගුණයක් තමයි සෝඩියම් ජලය මත පාවෙනවා. ජලයේ වඩා ඝනත්වය අඩුයි. ඊළඟ සෝඩියම් අර චීස් කෑල්ලක් කපනවා වගේ පෙති කපන්න පුළුවන් බටර් කෑල්ල චීස් කපනවා වගේ. පෙති කපන්න පුළුවන්. ඒ තරම් මේ මෘදු ලෝහයක්. හැබැයි එයා සාමාන්‍ය ලෝහ වගේ විද්‍යුතීය තාපය ඉතා හොඳින් සන්නයනය කරනවා. විදුලිය සන්නයනය කරනවා හොඳින්, තාපයත් හොඳින් සන්නයනය කරනවා. ඒක තමයි යාගේ තියෙන භෞතික ගුණ. මොන බලන්න සෝඩියම් වල තියෙන භෞතික ගුණ තුනක් කියනවා. එකක් තමයි පීයකින් කපන්න පුළුවන් තරමේ මෘදු ලෝහයක්. ඊළඟට ජලයට වඩා ඝනත්වය අඩු නිසා ජලයට දැම්මොත් එමෙයා ජලය මත පාවෙනවා. ඊළඟට විද්‍යුතය හා තාපය මෙයා හොඳට සන්නයනය කරනවා. රසායනික ගුණ ගමු. රසායනික ගුණ වාතයේ තියෙන ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා හරි ඉක්මනට ඔක්සයිඩ් හදනවා. එතකොට මෙයා දැම්මොත් සිසිල් ජලයට
සිසිල් ජල බඳුනකට දැම්මොත් වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා. සිසිල් ජලය තුල බව මෙයා වේගයෙන් ප්‍රතික්‍රියා. ඊළඟට සෝඩියම් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන බස්මය සාදනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන බස්මය සාදනවා. හයිඩ්‍රජන් වායුව මෙයා පිට කරනවා. ඊළඟට සෝඩියම් දැම්මොත් උණු ජලයට දැම්මොත් එයා ඒ වෙලාවේ පුපුරන්න පුළුවන්. එයා ඒ වෙලාවේ පුපුරලා විස වෙනවා. ඒ තරම් අධික ප්‍රතික්‍රියාශීලී. ඒකම සෝඩියම් හුමාලයට දැම්මත් ඔන්න බලන්න ඔන්න වෙනසක් එනවා. හුමාලයට දැම්මම දැන් ජලයට දැම්මම බලන්න ජලයට දැම්මම මෙන්න සෝඩියම් දාන ජලය ගත්තොත් හැදෙන්නේ sodium hydroxide හදනවා හයිඩ්‍රජන් වායුව පිට කරනවා. සෝඩියම් ජලයට දැම්මම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක හදනවා හයිඩ්‍රජන් වායුව පිට කරනවා. සෝඩියම් උණු ජලයට දැම්මත් එහෙමයි. සෝඩියම් උණු ජලයට දැම්මත් එහෙමයි. සිසිල් ජලයට දැම්මත් එහෙමයි. හැබැයි සෝඩියම් දැම්මොත් හුමාලයට ආන් හොඳට මතක තියාගන්න සෝඩියම් හුමාලයට දැම්මොත් එහෙම හයිඩ්‍රොක්සයිඩ් නෙමෙයි හදන්නේ සෝඩියම් ඔක්සයිඩ් එක. හැබැයි හයිඩ්‍රජන් වායුව එදිනෙ පිට කරනවා. සෝඩියම් අණුක ආම්ලයකට දැම්මොත් එහෙම ආම්ලයකට නම් දාවන්නවත් හොඳ නැහැ. දානකොටම පුපුරනවා. හැබැයි දැම්මොත් මොකද වෙන්නේ? දැම්මොත් එයාට අදාළ ලවණයක් හදනවා හයිඩ්‍රජන් පිට කරනවා. අදාළ ලවණය හදනවා හයිඩ්‍රජන් වායුව පිට කරනවා. හරි එතකොට දැන් මොන අපි සෝඩියම් වායුවේ සෝඩියම් ලෝහයේ ලක්ෂණ අපි ඉගෙන ගත්තා. සෝඩියම් ඉන්නේ පළවෙනි කාණ්ඩේ තුන්වෙනි ආවර්තයේ ඉන්නේ අධික ප්‍රතික්‍රියාශීලී මුල් ද්‍රව්‍යයක්. එතන මෙයාගේ භෞතික ගුණ තමයි ජලයට වඩා ඝනත්වය අඩුයි. ඊළඟට පීකින් කපන්න පුළුවන් තරම් මෘදු ලෝහයක්. ඊළඟට මෙයා හොඳ විද්‍යුත් හා තාප සංඥායක. රසායනික ගුණ තමයි වාතයේ තියෙන ජල වාෂ්ප සමග වාතයේ තියෙන ඔක්සිජන් සමග ශීඝ්‍රයෙන් මෙයා ප්‍රතික්‍රියා කරනවා. ජල වාෂ්ප හා ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා එයා ඔක්සයිඩ් එක නැත්නම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක හදනවා. සෝඩියම් දැම්මොත් සිසිල් ජලයට ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් වායුවත් පිට කරනවා. සමහර වෙලාවට ගිනි ගන්නවා. ඊළඟට සෝඩියම් උණු ජලයට දැම්මොත් එහෙම අධික ලෙස ප්‍රතික්‍රියා කරන සමහර පුපුරන්න පුළුවන්. සෝඩියම් දැම්මොත් හුමාලයට අන්න වෙනසක් එනවා. හයිඩ්‍රොක්සයිඩ් එක හදන්නේ නැහැ. එතකොට අන්න සෝඩියම් හුමාලයට එකතු වෙලා හදන්නේ සෝඩියම් ඔක්සයිඩ් හයිඩ්‍රජන් වායුව පිට කරනවා. සෝඩියම් දැම්මොත් අණුක ආම්ලයකට ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරලා අදාළ ලවණය සහ හයිඩ්‍රජන් වායුව පිට කරනවා. හරි. ඒ ටික අපි ලියාගමු. හොඳට කටපාඩම් කරලා මතක තියාගන්න ඕනේ. Video file can separate. Sodium මගේ මේ
මම සෝඩියම් ලෝහය මම තියාගෙන ඉන්නේ මේ ගැට ගහලා පරිස්සම් කරලා තියාගෙන ඉන්නේ. නැත්තම් මේක විනාශ වෙනවා. මේක තෙරපින් වලවත් භූමි තෙල් වලවත් නෙමෙයි දාලා තියෙන්නේ හොඳට හුලම් අදින්න තියෙන කවරට දාලා ගැට ගහලා තියෙනවා. ඒක තියාගන්න අපුඩු. මේක පොඩ ඉතින් අප්සෙට් වෙන වෙලාවල් තියෙනවා. සෝඩියම් පේනවා. සෝඩියම් ලෝහය තියෙනවා. සෝඩියම් දවා කවුරුද? right මම පොඩි සෝඩියම් කැලලක් ගත්තා. සෝඩියම් කියන්නේ ලෝහයක්නේ. දැන් ලෝහයක් නම් ඒ ලෝහයක ලෝහක දිස්න අරමුණේ ඔක්කොම තියෙන්න බෑ නේද? ඊළඟ වලට පෙන්නේ මේ සෝඩියම් කැලල මේ අලුව කැලලක් වගේ. එහෙම නේද? ඇයි ඒ? හේතුවක් තියෙනවා. අලුව කැලලක් වගේ පෙන්නේ හේතුව තමයි එයාගේ වටේ ඔක්සයිඩ් බැඳලා තියෙන්නේ. එයාගේ වටේ මේ ඔක්සයිඩ් මේ සෝඩියම් ඔක්සයිඩ් තමයි මේ සුදු පාට පේන්න තියෙන්නේ. අපිට මේක උඩ ලයින් කරන්න පුළුවන්. මේ කහ පාටවත් දෙන්නේ දෙපා කහ පාට දෙන්නේ. ඉතින් පාන්නේ පොතේ තියෙන්නේ. right දැන් ඔයාලට හොඳට පේනවා කපු මේ ඇනලිස් ගැන ඉතින් ඉඳන් එපා. ඒක මම වෙන වැඩකට මේ කියන්නේ. ඉවරට කයි. හරිද? මේ තියෙන සෝඩියම් ලෝහය මේ සෝඩියම් ලෝහය තමයි අඩු විශේෂ අර ඉතින් කරන්න දෙයක් නෑ. උඩලා පෙන්නන්න බෑ. ඉතින් පේන අඩුවේ නැති කරන්න දෙයක් නෑ. වැඩි නතර කරද මේනා? එපා. ඕනේ නැද්ද? ඕනිස් නෑ. පේන්නේ නැහැ කියන්නේ. ඔයාලට පේන්නේ නැද්ද? පේනවද? පේනවා. මම මේක ලයින් කරනවා ඉස්සරහ කොටස් ටික. උපාල දෙන ඔක්සයිඩ් යාළුවා. එනවා සෝඩියම් වල බලන්න පීයෙන් කපන්න පුළුවන් මේ සෝඩියම් කැල්ල. මේ මම මේ පීයේ මේ පේපර් කටරෙන් කපනවා. අදින්න තේරෙන්නේ මොකද බලා ගන්න. සෝඩියම් ලෝහය මම මේ කැලලක් කපනවා. කපලා පෙන්නන්න. දිලිසෙන පෘෂ්ඨයක් තියෙන හරි ඉක්මනට දිලිසෙන පෘෂ්ඨය නැතිලා යනවා. පොඩ්ඩක් මෙතන ලයිට් වලට පේන්නේ නැහැ ඉතින්. අමාරුයි මේක ඉතින් කරන්න. මේක මට රේනවා. ඔයාලට පස්සේ දවසක මම පෙන්නන්නම්. ඔයාලා කොහමද දැක්කනේ සෝඩියම් ලෝහය පීයෙන් කපන්න පුළුවන්. සාමාන්‍ය ලෝහයක් කියන පීයෙන් කපන්න බැහැ. මේක පීයෙන් කපන්න පුළුවන්. දැන් මේ කපපු සෝඩියම් කැලේ මෙතන තියෙනවා. මේ තියෙන්නේ කපපු සෝඩියම් කැලේ. මෙතන තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් සාමාන්‍ය සිසිල් ජලයට සෝඩියම් කැලලක් දැම්මොත් මොකද වෙන්නේ කියලා. සාමාන්‍ය සිසිල් ජලයට සෝඩියම් කැලලක් දැම්මොත් මොකද වෙන්නේ කියලා මම ඔයාලට දැන් පෙන්නන්නම්. හරි?
Nene. Where's monkey? What කරන්නේ? Ini ඉස්සල්ලා. Gitar. Saya babak nak deh. Babak yang kita. Kita hati aku sebenarnya. Tapi aku kok. Saya dah orang ini. Walau aman wedi malu. Aduh, kita dari mana dan mana tu? gitar. Kita ini kan single kian ni orang kita. Single kian ni. Single kan. Saya ඕකට හෙල්මට් එකක් දාගන්න. මේ තව තියෙනවා බම් මේ ඔච්චර නෙවෙයි තව තියෙනවා මේ දැක්කනේ Oh, what sih? එච්චර නෙවෙයි තව තියෙනවා මේ මට්ටනවල. මොන? රෙන්ට් එකට ගන්න බැරිද එකක්? මොකක් කිව්වේ මොකක් කිව්වේ මට ඇහුන්නේ නැහැ Emang baik. Baik ini. මොනවද කරන්න බැරිද කියලා අහුවා රෙන්ට් එකට ගන්න බැරිද කියලා අහනවා. රෙන්ට් එකට හරියට ඇහෙන්න කියන්න මට ඔය ඇහුන්නේ නැහැ Udah gimana nada udah. දැන් ඉතින් මේ මම සෝඩියම් කැලක් දානවා මේ වතුරට හරිද සර් හෙල්මට් එකක් දාගන්න සර් කෝකට තොක පුපුරයිනේ. මේ පොඩ්ඩක් ඒක තමයි ඈත් වෙලා ඉන්න අයින් වෙලා ඉන්න හරිද ළඟ ඉන්න එපා ටෙම්පරියක් කඩන් ඒවා. No, mami ya udah give it a try. සර් නාන්න දාදන්නේ. බලන්න හිත බලන්න Udah gitu kan dua ya. Itu mana itu mana. තියාගන්න එපා Ada cuci kan kakek sedia. Saya tengin tadi gini. Suruh sambil berburu putih. Enak yang online. Halo, ini semua pakai dia nih. Ini orang nih. Tadi dengan පොස්ද කොහෙද බං? nih apa? Happy. Nih. Nanti. යාන්තම් ෂේප් එකේ තියෙනව නෑ දැන් මම දානවා වලට පේන්න සෝඩියම් කෑල්ලක් වතුරට දැම්මම මේක සූ හඬ නගමින් එහෙම යනවා Mata kayak tidak tuh. Oke ya, gara-gara දැක්කද යා පාවි එහාට මෙහාට යනවා උගුරනවා දැන් අයිනකට ගිහිල්ලා තියෙනවා එක පාරක් මාත් මගේ නම අද දාන්න බැලුවා. අවුලක් නැතිල මොනවද ඕන මැටි නැති. නෑ හොර අපේ තාත්තා නම් ඉන්නේ WhatsApp හදලා තියෙන නම්බර් කෙනෙක්. නම් දෙන්න. ඔය ඉතින් අර ඉංග්‍රීසි එකේ මෙතන මාස් කියලා. මේක බලා ගන්න ඇත්තටම එහෙනම් හරියට. ඒකයි ඩැඩි මගේ නම වැටෙන මාසි. කලින් දෙන්නේ තාත්තේ නම. දැන් මගේ නම මම බැලුවා ගිරජි. පේනවද මේ වගේ මේ යනවා මාසි දැන් මම සේව කරලා තියෙන මාසි. ටීචර් මදුෂිකාට මදු කියන සේව කරලා තියෙන. මදුෂිකා කොහොමද? ඔන්න බලන්න මේ මම දැන් මේ සෝඩියම් කැලේ එහෙම යන්න තියෙන මේ කොලයක් උඩට දානවා එතකොට මොකද වෙන්නේ බලන්න මම කවුරුද කියන්නේ
ini kata. Itu kata yang mana? ඔව් සර්. ඔයාලා සෝඩියම් කැලේ ගිනි ගන්නවා දැක්කද? ඔව්. ඒ කියන්නේ සෝඩියම් එහෙම තමයි. සීක්‍රෙන් ප්‍රතික්‍රියා කරලා ගිනි අරගෙන පුපුරන්න පුළුවන් තරමේ ප්‍රතික්‍රියාශීලී ලෝහයක් තමයි සෝඩියම් කියලා කියන්නේ. ලොකු කෑල්ලක් දැම්ම නම් හොඳට පුපුරනවා. දැන් ඇඟටත් තීසලා තියෙනවා. හොඳයි එහෙනම් මේ ටික අයින් මොකක්? නෑ සර්. මේ ටික අයින් කරගන්නකම් රසායනික ගුණ ලියවන්නේ භාවිතයන් ටික ලියා ගන්න ඉක්මනට. සම්භාවනේ. අපේ තමගේ නමට අක්කගේ නම විතර. මදුෂිකාරය කොහොම වැටෙන්නේ මදු කියලා. ඒ කියන්නේ සේව් කරපු නම වැටෙන්නේ. එහෙම තමයි. දැන් තමයි මාල්ෂි එහෙම දෙන්නෙක් ඉන්නවද? දෙන්නෙක් එකද ඉන්නේ? හරි ඊළඟට බලමු අපි දැන් මේ සෝඩියම් වල භාවිතයන්. හරි. සෝඩියම් ගන්නවා රන් හා රිදී නිස්සාරණයට අවශ්‍ය සයනයිඩ් හදනවා. රත්තරන් එන රිදී නිස්සාරණය කියලා කියන්නේ දැන් රත්තරන් රිදී කියන එක නිකම්ම පොළවේ නෑනේ. ඒක තියෙන්නේ තාවුනාරයේ පස් වර්ග මැටි වර්ග එහෙම නැත්නම් වෙන මොනවා හරි පාෂාණ අස්සේ ඒ වගේ ක්‍රම වල තමයි තියෙන්නේ. ඒක වෙන් කරලා අර ගන්න ඕන. ඒක නිස්සාරණයට අවශ්‍ය කරන සෝඩියම් සයනයිඩ් එක. සෝඩියම් සයනයිඩ් නිෂ්පාදනය කරන සෝඩියම් ලෝහය ඕන. ඊළඟට ඔක්සිහාරක ඔක්සිකාරක කියන්නේ ඔයාලා ඉස්සරහ 11 වසරේ උගන්වනවා. දැනට මතක තියාගන්න සෝඩියම් සංරසය ඔක්සිආරකයක් විදිහට ගන්න සෝඩියම් සංරසය හදන්න මේ ගන්නවා. සෝඩියම් සංරසය කියන්නේ සෝඩියම් හා රසදී මිශ්‍ර කරලා හදාගන්න මේ සංයෝගයක්. ඊළඟට ටයිටේනියම්, සර්කෝනියම් වගේ ලෝහ තියෙන්නේ සංයෝග විදිහට. ඒ සංයෝග වලින් ටයිටේනියම්, සර්කෝනියම් වගේ ලෝහ වර්ග වෙන් කරගන්න යොදා ගන්නවා සෝඩියම් ලෝහය. ඊළඟට ඉන්ඩිගෝ කියන සායම් වර්ග. ඉන්ඩිගෝ කියන සායම් දන්නවා. ඔයාලා ඩෙනිම් කලිසම් දාන නිල් පාට ඩෙනිම් තියෙන්නේ. ආන නිල් පාට ඩෙනිම් වලට දාන ඒ නිල් වර්ණය. ආන්ගේ වර්ණය හදන්න යොදා ගන්නවා සෝඩියම්. ඊළඟට කහ පහේදී ආලෝකය නිකුත් කරන වීදිලාවක තියෙන ලොකු ඒවා. අර තියෙන අපි කියන්නේ අර ටවුන් වල තියෙනවා මහ ලොකු කහ පාට එළියක් නිකුත් කරන ඉර පැව වගේ එළිය නිකුත් කරන ලොකු ලයිට් වර්ගයක්. ඒක අදිසියරි ඕෆ් කරොත් එහෙම ඔන්න එන්න විනාඩි 10ක් විතර යනවා. ටික රත් වෙලා තමයි මේක කහ පාටටපත් වෙන්නේ. අන්න ඒවට කියනවා සෝඩියම් ලැම්ප් කියලා. අන්න ඒ වගේ කහ පැහැති විශාල ආලෝකයක් නිකුත් කරන්න පුළුවන් ලාම්පු සෝඩියම් ලාම්පු නිෂ්පාදනය කරන සෝඩියම් වාෂ්පය. අපි ඊළඟට බලමු මැග්නීසියම්. ඔන්න මැග්නීසියම් මෙන්න බලන්න දැන් මේ සෝඩියම් සහ මැග්නීසියම් කියන ලෝහ වර්ග දෙකේ සෝඩියම් ලෝහය සහ මැග්නීසියම් ලෝහයේ තියෙන වෙනස්කම් අපි පොඩ්ඩක් සංසන්දනය කරන්න ඕනේ. සෝඩියම් සහ මැග්නීසියම් කියන ලෝහ වර්ග දෙකේ තියෙන වෙනස්කම් ටික අපි පොඩ්ඩක් සංසන්දනය කරමු. ඒක සංසන්දනය කරන්නේ මේ. දැන් සෝඩියම් කියන්නේ කොහොමද බලන්න. සෝඩියම් සිසිල් ජලය සමග ප්‍රතික්‍රියා කරනවා. උණු ජලයට දැම්මොත් එහෙනම් හිතා ගන්න බෑ. දැන් ඔයාලා දැක්කනේ සිසිල් ජලයට දාලා සෝඩියම් කැට ගිනි ගත්තානේ. උණු ජලයට දැම්මොත් එහෙම දානකොටම ගිනි ගන්නවා. ආම්ලයකට දැම්මොත් එහෙම මේක දැවැන්ත ඒ කියන්නේ ප්‍රචණ්ඩ ප්‍රතික්‍රියා කරලා පුපුරන්න පුළුවන්. මේක පුපුරන්න පුළුවන් මේ උණු වතුරට දැම්මොත්. මොකද මේ අණු ආම්ලයකට දැම්මොත් සෝඩියම් මොනයි කියනවා
සිසිල් ජලයේ සමාගමය අධික ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරනවා ගිනි ගැනීම පවා සිදු වෙනවා. උණු ජලයට දැම්මොත් ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා කරලා පිපිරීමට පවා ලක් වෙන්න පුළුවන්. තනුක අම්ලයට දැම්මොත් හිතා ගන්න බැරි තරම් ප්‍රචණ්ඩ ප්‍රතික්‍රියා සිදු වෙලා පිපිරීමකට ලක් වෙනවා. දානකොටම පටෝම් කරලා පුපුරලා සමහර භාජනයේ වීදුරු නම් වීදුරු භාජනයේ කුඩු වෙන්නත් පුළුවන් ගිනි අරගෙන ඇඟ පුරා හැම තැනම ඇසිඩ් බීසු වෙලා ලොකු හානියක් වෙන්න පුළුවන්. මැග්නීසියම් දන්න මම ඉස්සෙල්ලා හෙව්වා මැග්නීසියම් මම තිබ්බ මැග්නීසියම් පාටිය තිබ්බ දැන මතක නැහැ. මැග්නීසියම් තියෙන පාටිය රෝල් විදියට තියෙන්නේ. ඒව නිකන් සාමාන්‍යයෙන් පැකට් එකක දාලා තියෙන්නේ. ඒක නිකන් 아무තෙන් ගබඩා කරන්න මේ පැරෆින් නිකිවත් එහෙම නැත්නම් මේ පැරෆින් තෙල්වත් එහෙම නැත්නම් භූමි තෙල්වත් ඕනේ නැහැ. නිකන් කවර් එක තියෙන්නේ. හැබැයි සෝඩියම් එහෙම නිකන් කවර් එක දාලා තියන්න බෑ. බලන්න සෝඩියම් වලට වඩා මැග්නීසියම් ප්‍රතික්‍රියාශීලීතාවය වෙන අඩුද වැඩිද? සෝඩියම් වලට වඩා මැග්නීසියම් ප්‍රතික්‍රියාශීලීතාව අඩුද වැඩිද? අඩුයි. සෝඩියම් නිකන් කියන්න බෑ. නිකන් එළියට යන්නේ එයා ප්‍රතික්‍රියා කරලා විනාශ වෙලා යනවා. හැබැයි මැග්නීසියම් නිකන් එළියට තියන්න පුළුවන්. නිකන් පැකට් එකක දාලා තියන්න පුළුවන්. ග්‍රොසරි බෑග් එකක උඩට ගැට ගහලා තියලා තියන්න පුළුවන් කබඩ් එකක දාලා. දැන් මේ සෝඩියම් ලෝහය වතුරට දැම්මත් ගිනි ගන්නවා. හැබැයි මැග්නීසියම් එහෙම නැහැ. මැග්නීසියම් පටියක් අපි දන්නවා ගෑස් එකට අල්ලලා බන්සන් 10ට අල්ලලා ටික එකක් අල්ලන් ඉන්නකොට තමයි දහණය වෙලා සුදු පාට විශාල දැල්ලක් ඇති වෙන්නේ. හැබැයි සෝඩියම් එහෙම නැහැ. එයා ඇල් වතුරට දැම්මත් ගිනි ගන්නවා. නිකන් ගිනි කුරක් ගහලා ලං කරොත් එහෙම ටක් ගාලා මේක ගිනි ගන්නවා. ගිනි අරගෙන කහ පාට දැල්ලක් සහිත දහණයලා පුපුරනවා. ඉතින් ඒ සෝඩියම් වල ලක්ෂණ මැග්නීසියම් නෑ. මැග්නීසියම් ගිනි ගන්නත් හරියනවා. සෝඩියම් කැලලක් සිසිල් ජලයට දැම්මම වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා. මැග්නීසියම් සිසිල් ජලයට දැම්මම ප්‍රතික්‍රියා කරන්නෙම නැහැ. සෝඩියම් උණු ජලයට දැම්මොත් දානකොටම ගිනි අරගෙන පුපුරනවා. හැබැයි මැග්නීසියම් උණු ජලයට දැම්මොත් යාන්තම් ප්‍රතික්‍රියා කරනවා. යාන්තම් මේ බුබුලු පේනා වගේ බුබුලු ටිකක් යාන්තම් නිකුත් වෙනවා. මැග්නීසියම් උණු ජලයට දැම්මම බලන්න එක ළඟ ඉන්න දෙන්න. ලොකු වෙනසක් නැහැ. දෙන්නගේ තියෙන වෙනස මොකක්ද කියන්නේ? මෙන්න සෝඩියම් ගත්තොත් සෝඩියම් වල පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? සෝඩියම් වල පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයද? 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයද? දැන් ඉතින් පෙරදෙල බලන්න මතක නැද්ද? 8යි. 8යි. ඊළඟ එකයි. තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයද? 1යි. 1යි. අපි මැග්නීසියම් ගමු. මැග්නීසියම් පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයද? 2යි සර්. දෙවෙනි ශක්ති මට්ටමේ 8යි සර්. 8යි. තුනේ 1යි සර්. 1යි සර්. මෙන්න බලන්න බැරි. දැන් මතකද ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යන විට පරමාණු කාර්යය මොකද වෙන්නේ? ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට අඩු වෙනවා. අඩු වෙනවා. මෙයාගේ එක ඉලෙක්ට්‍රෝනයයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකක් මගින් අදිනවා. මේ දෙකක් මෙහෙම ඇදලා ලං කර ගන්න බලන්න. මෙයාට වඩා මෙයාගේ අරය මෙයාට වඩා අඩුයි. අඩුයි කියන්නේ න්‍යෂ්ටියට ළඟයි. පරමාණු කාර්යය අඩුයි කියලා කියන්නේ එයා න්‍යෂ්ටියට ළඟ වැඩි. න්‍යෂ්ටියට අඩුයි. ඉලෙක්ට්‍රෝන ගලවන්න අමාරුයි. මෙයා න්‍යෂ්ටියට තියෙන දුර වගේ. මෙයා අවසාන ශක්ති මට්ටම න්‍යෂ්ටියට තියෙන දුර වගේ නෙමෙයි. මෙයාගේ ඒක අඩුයි. අඩුයි කියන්නේ මෙයා න්‍යෂ්ටියට ළඟයි. න්‍යෂ්ටියට ළඟයි කියන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගලවන්න අමාරුයි. මේ එක ඉලෙක්ට්‍රෝනික වෙනස බලන්නකො මේ. මෙයාගේ තියෙන අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 1යි මෙයාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි. මෙයාගේ 1යි වැඩි උනේ. ඒ 1 වැඩි වීම නිසා චුට්ටක් න්‍යෂ්ටියට ලං වෙනවා. ඒ චුට්ට ලං වෙච්ච නිසා මොකද වෙන්නේ? මෙයා ඇල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මෙයා ඇල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේම නැහැ දැක්කද? මෙයා උණු ජලයත් එක්ක ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා කරනවා. මෙයා යාන්තම් ප්‍රතික්‍රියා කරනවා. මෙයා මුමාලයට දැම්මොත් එහෙම වේගයෙන් ප්‍රතික්‍රියා කරලා ඔක්සයිඩය හදනවා. මැග්නීසියම් නිකම් මුමාලයට ඇල්ලුවොත් ප්‍රතික්‍රියා කරන්නේ
කුමාලට අල්ලලා රත් කරන්නත් ඕනේ මෙයා. නිකම් බෑ. මැග්නීසියම් පඩිය රත් කරලා කුමාලට ඇල්ලුවොත් එහෙම අන්න අර සෝඩියම් වගේම මෙයාත් මැග්නීසියම් ඔක්සයිඩය හදනවා. හයිඩ්‍රජන් පිට කරනවා. මැග්නීසියම් කැලලක් අණු කාම්ලයකට දැම්මොත් ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා කරලා කුකුරලා යනවා. හැබැයි මේ සෝඩියම් කැලලක් අණු කාම්ලයකට දැම්මොත් ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා කරලා කුකුරලා යනවා. හැබැයි මැග්නීසියම් කැලලක් අණු කාම්ලයකට දැම්මොත් ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරනවා. ගිනි ගැනීම පිපිරීම මොකුත් නැහැ. ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරලා පෙන ගොඩාක් ඇවිල්ලා මෙයා දියර යනවා. සාමගාමී විදිහට මෙයා ඉන්නවා. මෙයා ප්‍රචණ්ඩ ලෙස හැක්සෙනවා. මෙයා ප්‍රචණ්ඩ වෙනවා. මෙයා ප්‍රචණ්ඩ නොවි සාමකාමී විදිහට ඉඳලා එකම හේතුව මොකද්ද? මෙයාගේ තියෙන අවසාන කවචය එක ඉලෙක්ට්‍රෝනයයි. ඒ නිසා මෙයාට වඩා මෙයාගේ තියෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක්. මෙයා සෝඩියම්ට වඩා මෙයා චුට්ටක් න්‍යෂ්ටියට ළඟයි. ඇයි මෙයාගේ අරේ චුට්ටක් අඩුයි. ඒ අරේ අඩු නිසා මෙයා න්‍යෂ්ටියේ තියෙන ආකර්ෂණය වැඩි. මෙයා න්‍යෂ්ටියේ තියෙන ආකර්ෂණය අඩුයි. මෙයා ළඟ නිසා ආකර්ෂණය වැඩි. ආකර්ෂණය වැඩි නිසා ඉලෙක්ට්‍රෝන ගලවන්න ඉලෙක්ට්‍රෝන ගලවන්න දෙන්නේ නැහැ කියලා කියන්නේ මොකද වෙන්නේ? මෙයාගේ ශීඝ්‍රතාව අඩුයි, මෙයාගේ ශීඝ්‍රතාව වැඩි. ඕන. හරි. එහෙනම් දැක්කද? මැග්නීසියම් අනේ ඔය අඬන බබා මේ තැනකට යන්නකෝ. මම ඔන්ලයින් ක්ලාස් පටන් ගන්නකොටම කිව්වා පේන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ කියලා විලාප කියන්න එපා. මේක නැත්තම් ඇහෙන්නේ නැත්තම් ඒක ඔයාලගේ පැත්තේ ප්‍රශ්නයක්. ඒක හදාගන්න. ඕක කනෙක්ෂන් එක අයින් කරලා ඩිස්කනෙක්ට් කරලා ඒ සිග්නල් තියෙන තැනකට ගිහිල්ලා බලන්න. කෑ ගහන්න එපා. අනිත් අතට බාධා. හරි. දැන් එහෙනම් බලමු අපි මැග්නීසියම් වල ලක්ෂණ ටික බලමු. ප්‍රතික්‍රියා සැබෑ මැග්නීසියම් කියන්නේ යකඩ එහෙම ගත්ත තීරණා ප්‍රතික්‍රියාශීලී. එයා ප්‍රතික්‍රියා කරන නිසා ප්‍රතික්‍රියාශීලී සැහැල්ලු ලෝහයක්. මෙයා මැග්නීසියම් ගොඩාක් තියෙන්නේ මුහුදු ජලයේ. මැග්නීසියම් ක්ලෝරයිඩ්. මැග්නීසියම් ක්ලෝරයිඩ් විදිහට මුහුදු ජලයේ එයා ගොඩක් ඉන්නවා. ඊළඟට මෙයා ගත්තොත් ජලයට වඩා ඝනත්වය වැඩි. ඒ නිසා වතුරට දැම්මොත් වතුරේ මෙයා ගිලෙනවා. මෙයා ලෝහයක් නිසා ඉහළ විද්‍යුත් සරණයි. ඒ කියන්නේ හොඳට විදුලිය ගමන් කරනවා. හොඳින් තාපයක් ගමන් කරනවා. එතකොට මැග්නීසියම් වාතයේ රත් කරොත් මැග්නීසියම් පඩිය රත් කරොත් එහෙම තදින් රත් කරාම ගිනි අරගෙන දීප්තිමත් සුදු දැල්ලක් සහිතව දහනය වෙනවා. සුදු පාට මැග්නීසියම් ඔක්සයිඩ් කුඩ හැදෙනවා. එතකොට මැග්නීසියම් සිසිල් ජලය සමග ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ. හැබැයි උණු ජලය සමග ඉතා සෙමින් ප්‍රතික්‍රියා කරනවා. ඉතා සෙමින් ප්‍රතික්‍රියා කරලා සෝඩියම් වගේමයි උණු ජලය සමග ඉතා සෙමින් ප්‍රතික්‍රියා කරලා හදනවා. මැග්නීසියම් ධන ජලය මේ උණු ජලය හදනවා magnesium hydroxide sorry ගලන මේ හයිඩ්‍රජන් ධන හයිඩ්‍රජන් magnesium hydroxide හදනවා පිට වෙනවා හයිඩ්‍රජන් වගේ ඒ උණු ජලයත් එක්ක හරිද කුමාලයත් එක්ක රත් කරොත් එහෙම කුමාලය එක්ක magnesium ධන කුමාලය හැදෙනවා magnesium oxide ධන hydrogen කැල්ල පිට වෙනවා සෝඩියම් වගේමයි magnesium කණු කාම්ලයක් සමග සීක්‍රයෙන් අරක ප්‍රචණ්ඩ ලෙස මේක සීක්‍රයෙන් ප්‍රතික්‍රියා කරලා එයාගේ අදාළ ලවණය හදලා හයිඩ්‍රජන් පිට කරනවා හරිද magnesium යොදා ගන්න උනාට magnesium යොදා ගන්න අවස්ථා තව ඉස්සරහට ඔයාලට විස්තර ඇතුව කියලා දෙනවා දැන් මතක තියාගන්න මැග්නීසියම් සහ ඇලුමිනියම් කියන දෙක එකට එකතු කරලා හදනවා මැග්නේඩියම් කියලා. ඒ කියන්නේ මැග්නීසියම් සහ ඇලුමිනියම් දෙක එකට උණු කරලා මිශ්‍ර ලෝහයක් හදනවා මැග්නේඩියම් කියලා. හරිද? එතකොට මේ මැග්නේඩියම් කියන්නේ ශක්තිමත් බව වැඩි සැහැල්ලු ලෝහයක්. ඊළඟට ඖෂධ නිෂ්පාදනයට ගන්නවා මැග්නීසියම්. ආන බෙහෙත් හදන්න මොනවද බෙහෙත? අර ඔයාලා ගෑස්ට්‍රයිටිස් හැදුනා බඩේ දෙවිල්ල හැදුනම හපල කරන ලොකු පෙත්තක් තියෙන අමුතු රසක් තියෙන දොරන් රස වගේ
ආන්ගේ පෙත්ත. ඒකේ තියෙන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අපේ ආමාශයට ගියාට පස්සේ ආමාශයේ තියෙන අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඒක උදාසීන කරලා අර බඩේ තියෙන ආම්ලික ස්වභාවය නැති කරලා සහනයක් ලබා දෙනවා. ඒ වගේ මේ පෙත්තට අමතරව තියෙන අර දියරයක් ක්‍රීම් එක වගේ සුදු පාට. ඒකේ තියෙන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සමහර වෙලාවට ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් උත් තියෙනවා. ඊළඟට මැග්නීසියම් යොදා ගන්නවා විකාදනය වැළැක්වීමට කැපවන ලෝහයක් ලෙස. කැප වෙනවා කියලා කියන්නේ දැන් මම ඔයාලා වෙනුවෙන් කැප වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මගේ සියලු වැඩ කටයුතු අතහැරලා ඔයාලට ඉගැන්වීම සඳහා මම මගේ හැම වැඩ කටයුත්තම අතහැරලා ඒ වෙනුවෙන් වෙන් වෙලා ඉන්නවා. දැන් ඔයාලගේ දෙමව්පිය ඔයාලා වෙනුවෙන් කැප වෙනවා. මොනවාද කරන කැපකිරීම? එයාලා ඇඳුමක් අලුතෙන් ඇඳුමක් ගන්න, එයාලා රස කෑමක් කන්නේ නැහැ. ඔක්කොම සල්ලි ඉතුරු කරලා ඔයාලට වියදම් කරනවා. ඒ කියන්නේ ඔයාලා වෙනුවෙන් කැප වෙනවා. ආන්ගේ වගේ තමයි මැග්නීසියම් ලෝහ විකාදනයට කැප වෙනවා. ඒ කියන්නේ දැන් යකඩ කෑල්ලක් විකාදනය නැහැ. අපි දන්නවා යකඩෙන් හදපු දෙයක් මේ ටික කාලයක් යනවා මල කනවා නේ. මලකඩ කනවා. මල බැඳෙනවා. ඒ මල බැඳෙනවා කියන්නේ විකාදනය වෙනවා කියන්නේ. දැන් එතකොට යකඩ කෑල්ලක් වටේ මැග්නීසියම් පටියක් ඔතලා තිබ්බොත් මොකද වෙන්නේ? යකඩ කෑල්ල මල බැඳෙන්නේ නැහැ. මැග්නීසියම් පටිය දි รา පත් වෙනවා. මැග්නීසියම් පටිය දි รา පත් වෙලා අවසන් වුණාට පස්සේ තමයි යකඩේ මල බැඳෙන්න පටන් ගන්නේ. අන්න කැප වුණා. දැන් ওই මුහුද යන නැව තියෙනවනේ. මුහුද යන නැව වල ලෝහ බඳ යකඩෙන් හදලා තියෙන්නේ. එතකොට ලුණු වතුරත් එක්ක නිතරම මේක ගැටෙනකොට අර ඉක්මනට මේ ලෝහේ දි รา පත් වෙන්න ඕනේ. නැව දි รา පත් වෙන්න ඕනේ. හැබැයි මුහුදේ නැව එහෙම දි รา පත් වෙන්නේ නැහැ. ඇයි ඒ මුහුද යන නැව වල බඳේ විවිධ ස්ථානවල තැන් වල ලොකු මැග්නීසියම් පටි කනකම මැග්නීසියම් පටි ලෝහ බඳට ඇන දාලා හයි කරලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් යමනක් යන්න පටන් ගන්න කලින් ඒකේ කපිතාන්වලයා සම්පූර්ණයෙන් මේ මැග්නීසියම් පටි අලුතෙන් හයි කරනවා. හයි කරලා දුර ගමනක් යනවා නම් සතියක් දෙකක් විතර ගියාට පස්සේ ඒ තියෙන මැග්නීසියම් පටි ගලවලා අයින් කරලා අලුතෙන් මැග්නීසියම් පටි ආයෙ හයි කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒ යන අතරතුර අර මුහුදු ජලය, ඒ මුහුදු සුළඟ, ඒ ඔක්කොම ජල වාෂ්ප වැස්ස ඔක්කොම එකතු වෙනවනේ. ඒ ඔක්කොම නිසා දි รา පත් වෙන්නේ මැග්නීසියම් පටිය. ලෝහ බඳ ආරක්ෂා වෙනවා. ඒකයි කැපවන ලෝහයක් විදිහට කියලා කියන්නේ. මැග්නීසියම් කැපවන ලෝහයක් ලෙස යොදා ගන්නවා. හරි. එහෙනම් දැන් මොන මැග්නීසියම් වල භෞතික ගුණ, රසායනික ගුණ කියලා දුන්න ඊළඟට භාවිතයන් ටිකක් කියලා දුන්නා. ඉක්මනට ලියාගමු ඊළඟට අලෝහ පටන් ගන්න. ඉවරද? තව ඉන්නවද? ඉවර නෑ සර්. මට නයි ඕක වෙන්නේ අම්මා. මේ ඉන්නකෝ මේ. ඩේටා ටික නිකන් කපාගෙන මං ඉන්නවා. කවුද ඇලින්නෙත් නෑ. අපි ඊළඟට බලමු අලෝහ. ඔන්න අලෝහ. දැන් ලෝහවල ලක්ෂණ ටික මතකද ඔයාලට? ලෝහවල ලක්ෂණ එක්ක අපිට අලෝහ ලක්ෂණ හොයාගන්න පුළුවන් දැන්. දැන් ලෝහයක ආවේනික දිස්නයක් තියෙනවා හරි. ලෝහයක ආවේනික දිස්නයක් තියෙනවා. ලෝහයක ආවේනික දිස්නයක් තිබ්බට අලෝහ වලට එහෙම ආවේනික දිස්නයක් ඇති වෙන්නේ නැහැ. නේද? ලෝහයකට ආවේනික දිස්නයක් තියෙනවා. හැබැයි අලෝහ වලට ආවේනික දිස්නයක් නැහැ. හිතන්න දැන් සල්ෆ කැලලක් ගත්තොත් කාබන් කියන්නේ අඟුරු කැලලක් ගත්තොත් යකඩ වගේ දිලිසෙන්නේ නැහැ නේද? එතකොට අඟුරු කැලලක් බිම වැටෙනම කාසියක් බිම වැටෙනවා වගේ රැව් දෙන හඬක් ඇහෙන්නේත් නැහැ. දැන් රැව් දෙන හඬක් ඇත්තෙත් නැහැ. එතකොට දැන් අපි දන්නවා යකඩ ඇණයක් තැළුවොත් එහෙම තැලිලා යනවා මේක. තැලෙනවා. අපිට පුළුවන් ඇණයක් තල්ලා පෙත්තක් වගේ හදා ගන්න පුළුවන්. දැන් කාසියක් අරගෙන අපි රේල් පීලට තිබ්බොත් එහෙම කෝච්චිය යන වෙලාවට තිබ්බොත් එහෙම ඔක තැයිලා ටින් පීනක් වගේ ලොකුවට තැලෙනවා. හැබැයි අපි අඟුරු කැලලක් මිටින් තැලුවොත් ඒක කුඩු වෙලා යන එකට කියන බංගුරතාවක් තියෙනවා.
එතකොට තාපයේ ගමන් කරන්නේ එක්ක තාපයේ යන්තම් ගමන් කරන්නේ. විදුලිය ගමන් කරන්නේ නැහැ. විදුලිය ගමන් කරත් යන්තම්. දැන් කාබන් ගත්තොත් එහෙම පැන්සල් කුරක් දිගේ විදුලිය බොහොම චුට්ටක් ගමන් කරනවා. හොඳටම ගමන් කරන්නේ නැහැ. නේද? දුර්වල විද්‍යුත් හා තාප සංනායක. එතකොට ගොඩක් වෙලාවට අලෝහවල ඝනත්වය අඩුයි. වතුරට දැම්මත් අලෝහ සමහර ඒවා පාවෙන්නේ නැහැ. ලී කැල්ලකට පාවෙනවනේ. නේද? දැන් යකඩ කැල්ලක් වගේ නෙමෙයි දැන් සල්බ, කාබන් ඒ වගේ දේවල් ගත්තොත් එහෙම දැන් අලෝහගත වායු වල අනිත්‍ය ද ඔක්සිජන්, නයිට්‍රජන් ඒවා ඔක්කොම වායුනේ. ඒවා ඝනත්වය ගොඩක් අඩුයි. ඒවා ඉහළට ගිහිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මතක තියාගන්න සාමාන්‍යයෙන් අලෝහ වල ඝනත්වය අඩුයි. හැබැයි අලෝහ වල ඝනත්වය අඩු වුණාට දැන් ඔය මිනින් මොනවාද මේවා ගත්තොත් දියමන්ති ගත්තොත් ඝනත්වය ගොඩක් වැඩි. ඒ විශේෂ අවස්ථා. අලෝහ වල රසායනික ගුණ. දැන් බලන්න ලෝහ වල රසායනික ගුණ බලන්න. ලෝහ වල රසායනික ගුණ තමයි එයා ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඉලෙක්ට්‍රෝන පිට කරමින් කැටායන හදනවා. මම ඉතින් ඔයාලට කිව්වා කැටායන කියන්නේ මොනවද? ඇයි ධන අයනවලට කැටායන කියන්නේ කියලා. හොයාගන්න පුළුවන් කට්ටිය ඔයාලා කියන්න කිව්වා. හොයාගත්තද? අර සුදේශ්නම් මට ඔයාලා ඒ වෙලාවෙම උත්තරේ දුන්නා. පන්ති ඉවරනකොට මෙයා හොයලා උත්තරේ මට දුන්නා. තව හොයාගන්න පුළුවන් කට්ටිය ඉන්නවා මට කියන්න බලන්න. ඇයි ධන අයනවලට කැටායන කියලා කියන්නේ? හරි. බලන්න. අලෝහ වල ලක්ෂණය තමයි ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. ඉලෙක්ට්‍රෝන පිට කරොත් ලෝහ මෙයා ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණ අයන එහෙම නැත්නම් අපි ඒකට කියනවා ඇනායන. ඍණ අයන එහෙම නැත්නම් ඇනායන කියලා කියන්නේ. ඍණ අයන එහෙම නැත්නම් ඇනායන කියන්නේ ඇනායන කියන තමයි ඇනායන. ඒසුත් කියනවා කැටායන. ඍණ අයන එහෙම නැත්නම් ඇනායන කියලා කියන ඒවට. එතකොට ලෝහයක් ඔක්සිජන් එක්ක සංයෝජනය කරලා බාස්නික ඔක්සයිඩ් හදන්නේ. ලෝහ ඔක්සිජන් එක්ක සංයෝජනය වෙලා බාස්නික ඔක්සයිඩ් හදන්නේ. අලෝහ ඔක්සිජන් එක්ක සංයෝජනය වෙලා ආම්ලික ඔක්සයිඩ්. ඔන්න එහෙම අතට කියන අලෝහ ආම්ලික ඔක්සයිඩ් හදනවා. අලෝහ ආම්ලික ඔක්සයිඩ් හදනවා. එතකොට අලෝහ හදන ආම්ලික ඔක්සයිඩය ජලයේ දිය වුණොත් අම්ලයක් හැදෙන්නේ. අලෝහ ඔක්සයිඩය ආම්ලිකයි ඒක ජලයේ දිය වුණාම හැදෙනවා අම්ල. උදාහරණයක් නයිට්‍රජන් ඔක්සිජන් ඒ ඔක්කොම අලෝහ. සල්ෆර් කාබන් මේ ඔක්කොමයි තියෙන්නේ මොනවටද? අලෝහ. හරි ඉක්මනට ලියාගමු අලෝහ. අලෝහ වල භෞතික ගුණ හා රසායනික ගුණ. ඉක්මනට ලියන්න. හරි නයිට්‍රජන් වායුව. නයිට්‍රජන් වායුව ගැන ඉගෙන ගමු. නයිට්‍රජන් කියන්නේ excuse me sir. වායු ගෝලයේ කොච්චර පරිමාවක් තියෙනවද මෙයා? මතක නම් කියන්න අපි 7 වසරේදී ඉගෙන ගත්තා. වායු ගෝලයේ සමස්ත වායු පරිමාණය 78.1ක් පමණ ප්‍රමාණයක් පවතිනවා නයිට්‍රජන් වායුව. ඒ කියන්නේ අපේ මුළු වායු පරිමාවෙන් 4/3කට වැඩි ප්‍රමාණයක් පවතින්නේ නයිට්‍රජන්. ඔක්සිජන් පවතින 21කට කිට්ටු ප්‍රමාණය. හරි 22.9ක් වගේ තියෙන 21යි කියලා අපි කියන්නේ. එතකොට මේ නයිට්‍රජන් අපි ඉගෙන ගත්තා 10 වසර මුල් පාඩමේදී ජීව රසායනික පදනමේදී. බලන්න ප්‍රෝටීන තුල අඩංගුයි නයිට්‍රජන්. අර බයෝරේට් පරීක්ෂාවෙන් අපිට පැහැදිලි වෙනවා නයිට්‍රජන් තියෙනවා කියලා ප්‍රෝටීන තුල. සජීවී පටකවල ප්‍රෝටීන නයිට්‍රජන් පවතිනවා. ඒකට ශාකවල වර්ධනයට අනිවාර්යෙන් නයිට්‍රජන් ඕනේ. එතකොට මතකද ඔයාලා දන්නවා ඇති ඔය යූරියා කියලා පොර දාන්න ඒක තියෙන වැඩිපුර නයිට්‍රජන්. එතකොට ඒකේ තියෙන නයිට්‍රජනීය සංයෝග සංඝටක තමයි ශාක වලට අවශෝෂණය කරගන්නේ. එතකොට තමයි ශාක වල හොඳට කොළ වර්ධනය වෙන්නේ. excuse me sir. අපි නයිට්‍රජන් වුණාම ඇති වෙන රක්ෂණ ශාක වල නයිට්‍රජන් වුණතාව නිසා ඇති වෙන රෝගී ලක්ෂණ අපි ඉගෙන ගත්තා. මම ඒක කඩපාඩම් කරලා තියාගන්න. ඔය ලක්ෂණ ටික විදුලි බෝඩ් වල ලියලා නිතර පේන තැනක අලවල තියාගන්න කියලා කිව්වා. හරි දැන් මම අහන්නේ නයිට්‍රජන් වල ලක්ෂණ මොනවද කියලා. මොකද අහන්න ගියොත් එහෙනම් මට පන්ති කරන්න වෙන්නේ නැහැ නේද? හොඳයි එහෙනම් මතක තියාගන්න මම කොයි වෙලාව හරි ඔය අහන්න. excuse me sir. ඔව් කියන්නේ. sir magnesium දි รา පත් වෙන්න කොච්චර කාලයක් යනවද?
ඒ කියන්නේ මැග්නීසියම් දි รา පත් වෙන්න කොච්චර කාලයක් යනවද කියන්නේ මෙහෙමයි. දැන් මැග්නීසියම් පොඩි පටියක් නම් ඉක්මනට දි รา පත් වෙනවා. ලොකු කෑල්ලක් නම් දි รา පත් වෙලා ඉවරන වැඩි කාලයක් යනවා. සාමාන්‍ය මැග්නීසියම් පටියක් අපිට දැන් යකඩ යණයක් අපිට හොඳට වැලි කඩදාසියකින් සූරලා තියලා තිබ්බොත් වැලි කඩදාසිය මේ වැලි කඩදාසියකින් යකඩ යණක් තියුවොත් හොඳට පිරිසෙන ස්වභාවයක් එනවා. මැග්නීසියම් පටියක් තීරුවත් එහෙම යකඩ කෑල්ලට වඩා ඉක්මනට මැග්නීසියම් පටිය මේ ඔක්සයිඩ් බැඳෙනවා. ඒ කියන්නේ යකඩ යණයකුයි මැග්නීසියම් පටියකුයි එක ළඟ තියලා එක දෙක එකට දාවලා නෙමෙයි. ඒවයි අපි යකඩ යණයක් හොඳට පිරිසිදු කරලා මේසයක් උඩ තියෙනවා. මැග්නීසියම් පටියක පිරිසිදු කරාම දිලිසෙනවා. රිදී පාට දිලිසෙනවා. යකඩ යන රිදී පාට දිලිසෙනවා. අපි ඔක මේසයක් උඩ තියලා ගියොත් එහෙම සතියක් යනකොට ඔක එහෙමම තියෙයි. හැබැයි මාසයක් සති කීපයක් යනකොට අපිට පේනවා ඉස්සෙල්ලම වර්ණය අඩු වෙලා ටික ඔක්සයිඩේ බැඳෙන්න පටන් ගන්න මැග්නීසියම් වල. ඒ කියන්නේ යකඩ වලට වඩා මැග්නීසියම් වේගෙන් දි รา පත් වෙනවා. කොච්චර කාලයක් යනවද කියලා කියන්න බෑ. ඇයි පොඩි කෑල්ලක් නම් චූටි නම් තුනී නම් වතුර චූටි නම් ඒක තියෙන පරමාණු ටික ඉක්මනට ඔක්සයිඩ් බවට පත් වෙලා ඉවර ගන්නවා. ලොකු කුට්ටියක් වගේ තියෙනවා නම් ගොඩක් කල් යනවා. ඒක කියන්න බෑ ප්‍රමාණය. ඒ කියන්නේ වේගෙන් කොච්චර කාලයක්ද කියලා කියන්න බෑ. ප්‍රමාණයම එක වෙනස් වෙනවා. හැබැයි යකඩ වලට වඩා ඉක්මනට මැග්නීසියම් දි รา පත් වෙනවා. යකඩ වලට වඩා ඉක්මනට මැග්නීසියම් දි รา පත් වෙන නිසා තමයි යකඩයට එක මැග්නීසියම් ගැටෙන්න සැලැස්සුවම යකඩේ දි รา පත් වෙන එක නතර කරලා මැග්නීසියම් විතරක් දි รา පත් වෙනවා. එතකොට යකඩ දි รา පත් වෙන්නේ නැහැ මැග්නීසියම් ගෑවිලා තියෙනවා. ඒක ඉස්සරහට වඩා 11 වසරේදී ද්විද්‍රව ආචරණය කියන කොටසදී වැඩිපුර විස්තර කියලා තියෙනවා. හරි. ඊළඟට දැන් අපි තමයි නයිට්‍රජන් ගැන කතා කරේ. හොඳයි. එහෙම ප්‍රශ්න අහන්න. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම සංගාර කතා කරලා අහන්න. මොකද chat එක ඕෆ් කරලා නෙදෙන්නේ. chat එක දෙන්නේ නැහැ ඔයාලට. chat එක දෙන්නේ නැති හේතුව තමයි ගිය සතියේ ඊට සතියේ එහෙම අනවශ්‍ය විදිහට chat කරලා තිබුණා. ඊළඟට 11 වසරේ ඊළඟ උසස් පෙළ ඉන්න මානසික රෝගී කොල්ලෝ ඇවිල්ලා මේ 10 වසරේ ගෑනු ළමයි එක අනවශ්‍ය විදිහට chat කරන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා ඒ වගේ පිස්සන්ගෙන් ආරක්ෂා කරගන්න අවශ්‍ය නිසා chat එක ඕෆ් කරා. දැන් මේකින කොල්ල දන්නවා මම තමයි ඒ අයියට මේකේ මේ ලින්ක් එක දුන්නේ. මම තමයි උට මේ ලින්ක් එක දුන්නේ. එහෙනම් මම තමයි වැරද්ද කරේ කියලා දන්නවා කීප දෙනෙක්. දැන් කරන්න දෙයක් නැහැ. දැන් chat ඕෆ්. ඒ නිසා ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලින්ම මයික් ඔන් කරලා මගෙන් මම කතා කරලා අහන්න. ඒක ඇතුළත් නැහැ. හැමෝටම ඉගෙන ගන්න පුළුවන් එතකොට. හොඳයි. දැන් එතකොට සත්ත්ව හා ශාක ප්‍රෝටීන තුල අනිවාර්යෙන් නයිට්‍රජන් වායු නයිට්‍රජන් සංඝටකය විදිහට පිහිටනවා. ඊළඟට මේ හියුමස් කියන්නේ දි รา යන ශාකා සත්ත්ව කොටස් වල. මේ ඊළඟට කාබනික ද්‍රව්‍ය කියලා අපි කියන්නේ ආනේ වයි වැඩිපුරම නයිට්‍රේට් තියෙනවා. හරි වැඩිපුරම නයිට්‍රේට් තියෙනවා. ඊළඟට නයිට්‍රයිඩ් වල ඇමෝනියම් සංයෝගවල ඒවයි ගොඩාක් නයිට්‍රජන් අන්තර්ගතයි. නයිට්‍රයිඩ් නයිට්‍රේට් ඒ ඔක්කොගෙම නයිට්‍රජන් තමයි පිටන්නේ. හියුමස් කාබනික සංඝටක මේ ඔක්කොගෙම නයිට්‍රජන් ගොඩාක් පිටනවා. ගොඩාක් පවතිනවා. භෞතික ගුණ බව. දැන් නයිට්‍රජන් වායුව මේ අවට 78ක් තියෙනවා. තිබුණා කියලා ඔයාලට පේනවද නයිට්‍රජන් තියෙනවා කියලා? මට පේන්නේ නැහැ. ඔයාලට පේන්නේ නැහැ. ඒ කියන්නේ නයිට්‍රජන් අවර්ණයි. නයිට්‍රජන් කියන්නේ අවර්ණ ගන්ධයක් නැති වායුවක්. ගඳක් සුවඳක් මුකුත් නැති අවර්ණ වායුවක් තමයි නයිට්‍රජන්. එතකොට නයිට්‍රජන් වායුව දහන අපෝෂකයක්. ඒ කියන්නේ දහණය වෙන්නේ නැහැ. දහණය වෙන්නේ නැහැ. වාතයට වඩා මදක් සැහැල්ලු. වාතය කියන්නේ මේ වායු මිශ්‍රණයන්නේ. ඊට වඩා පොඩ්ඩක් සැහැල්ලු. චුට්ටක් සැහැල්ලු ගතියක් තියෙනවා. ජලයේ සුළු වශයෙන් දිය වෙනවා. හොඳට දිය වෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් වගේ ගොඩක් දිය වෙන්නේ නැහැ. හැබැයි ජලයේ මද වශයෙන් යා දිය වෙනවා. ඒ තමයි නයිට්‍රජන් වල භෞතික ගුණ. අපි ඔය දෙක ඉක්මනට ලියාගෙන රසායනික ගුණ වලට යමු. හොඳයි අපි ඊළඟට බලමු රසායනික ගුණ. රසායනික ගුණ ගත්තොත් එහෙම නයිට්‍රජන් කියන්නේ ඊටාම ප්‍රතික්‍රියාශීලී අඩු මූලද්‍රව්‍යයක්. ඒ කියන්නේ නයිට්‍රජන් ප්‍රතික්‍රියා කරන්නේ නැත්තේ නෑ ප්‍රතික්‍රියා කරනවා. හැබැයි සාමාන්‍ය වායු වගේ නෙමෙයි ප්‍රතික්‍රියාශීලීතාව ගොඩක් අඩුයි. එතකොට මෙන්න මේව තියෙනවා. ප්‍රබල විද්‍යුත් ඡාපයක් හමුවේදී නයිට්‍රජන් සහ ඔක්සිජන් සංයෝජනය වෙලා
හදනවා අස්ථායි නයිට්‍රජන් ඔක්සයිඩ් වායුව. ඔන්න මොකද මේ කියපු කතාව ප්‍රබල විද්‍යුත් ඡාපයක් හමු වෙයි. ඡාපයක් කියන එක දන්නවද? ඡාපයක් කියන්නේ ඔයාලා දන්නේ අර කාපටු අරන් මෙහෙම ගහන ඡාපෙනේ. ඒක නෙමෙයි. ප්‍රබල විද්‍යුත් ඡාපයක් කියන්නේ ඔයාලා දැකලා තියෙන ප්‍රබල විද්‍යුත් ඡාප. කවුද දැකලා තියෙන්නේ? මට කවුරු හරි කියන්න බලන්න. විද්‍යුත් ඡාපයක් කියන්නේ මොකක්ද? විද්‍යුත් ඡාපයක් කියන්නේ අකුණක්. ප්‍රබල විද්‍යුත් ඡාපයක් හමු. ඒ කියන්නේ අකුණු ගහනකොට වායු ගෝලයේ තියෙන ඔක්සිජන් හා නයිට්‍රජන් එකතු වෙලා හැදෙන අස්ථායි නයිට්‍රජන් ඔක්සයිඩ් කියන වායුව. මේ නයිට්‍රික් ඔක්සයිඩ්. අස්ථායි නයිට්‍රික් ඔක්සයිඩ් වායුව හැදෙනවා. හරිද? එතකොට මේක මේ නයිට්‍රික් ඔක්සයිඩ් තවදුරටත් මේ ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. නයිට්‍රජන් ඩයොක්සයිඩ් හැදෙනවා. ඒ කියන්නේ මෙහෙම. නයිට්‍රික් ඔක්සයිඩ් කියන වායුව හැදෙනවා මෙහෙම. මේක අස්ථායි. මේක මේ පවතින්නේ නැහැ. දැන් ඔයාලට ඉතල සංයුතාගෙන එහෙම කියලා දීලා ඔයාලටම උගන්වනවා මේ සංයෝග සූත්‍ර හදාගන්න. එතකොට ඔයාලට මේක තේරෙනවා. හරිද? මෙන්න මේ විදිහට නයිට්‍රජන් ඔක්සයිඩ් නයිට්‍රික් ඔක්සයිඩ් කියන වායුව හැදෙනවා. මේක අස්ථායි. මේක පවතින්නේ නැහැ. මේක ක්ෂණිකව තවදුරටත් වායු වල තියෙන ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියන වායුව හදනවා. නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියන වායුව හදනවා. නයිට්‍රජන් ඩයොක්සයිඩ් හරි නයිට්‍රජන් ඩයොක්සයිඩ් හරි ඉක්මනට ජලයේ දිය වෙනවා. නයිට්‍රජන් ඔක්සයිඩ් ජලයේ දිය වෙලා හදන නයිට්‍රස් අම්ලය. නයිට්‍රස් කියන අම්ලය හදනවා. නයිට්‍රස් කියන අම්ලය හැදුනට පස්සේ නයිට්‍රස් අම්ලය තවදුරටත් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා නයිට්‍රික් කියන අම්ලය හැදෙනවා. ඒ කියන්නේ අකුණක් ගහනකොට නයිට්‍රික් ඔක්සයිඩය හැදෙනවා. නයිට්‍රික් ඔක්සයිඩය ඔක්සිජන් එක තවදුරටත් ප්‍රතික්‍රියා කරලා නයිට්‍රජන් ඩයොක්සයිඩය හැදෙනවා. නයිට්‍රජන් ඩයොක්සයිඩය ඒ ක්ෂණිකවම වායු ගෝලයේ තියෙන ජල වාෂ්පය ජලයත් එක්ක වැහි ජලයේ දිය වෙනවා. දිය වෙලා නයිට්‍රස් අම්ලය හැදෙනවා. නයිට්‍රස් අම්ලය ඊළඟට මොකද වෙන්නේ? තවදුරටත් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා නයිට්‍රික් අම්ලය බවට පත් වෙනවා. එතකොට අකුණු ගහලා වහින වෙලාවේදී ඒ වැහි ජලයේ මද වශයෙන් සුළු වශයෙන් දිය වෙච්ච නයිට්‍රික් අම්ලය තියෙනවා. නයිට්‍රික් කියන්නේ අති ප්‍රබල අම්ලයක්. හැබැයි නයිට්‍රික් අම්ලයේ නයිට්‍රජන් තියෙනවා. නයිට්‍රජන් තියෙන නිසා මොකද වෙන්නේ? ඒ නයිට්‍රජන් සහිත ඒ නයිට්‍රික් අම්ලය සහිත වැහි ජලය පොළොවට වැටුණාට පස්සේ ඒ වැහි වතුර උරා ගන්න ශාක ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. ඔයාලට මේක හොඳ අත්දැකීමක් ඇති. දැන් මේ දවස්වල හොඳට වහිනවා. මේ වහින වැස්සත් එක්ක ඔයාලා බලන්න හැම තැනම කැලේ වැවිලා හිතා ගන්න බැරි විදියට තනකොළ වැවෙනවා. හිතා ගන්න බැරි විදියට ගිනිගස් වගේ තනකොළ වලට හිතා ගන්න බැරි විදියට වැවෙනවා. දැන් මේ සති දෙක තුනකට කලින් අපේ වත්තේ ඉස්සරහා පැත්තේ කැලේ ඔක්කොම ටික සුද්ධ කරලා තිබුණේ. දැන් පාර පෙන්න ටික ගන්න සම්පූර්ණයෙන් කැලේ වැවිලා. ඇයි ඒ දවස් කීපේ ඇතුළත ඒ වැහපු වැස්සේදී ලැබිච්ච නයිට්‍රජන් නිසා අකුණු ගතම වැස්සනේ. ඉතින් නයිට්‍රජන් සෑහෙන ලැබෙනවා අපට එතකොට. එතකොට මෙහෙම දෙයක් තියෙනවා බලන්න පායන කාලේ ඔයාලා මල් වලට වතුර දානවා භෝග වලට වතුර දානවා කොච්චර වතුර දැම්මත් ඒ ශාකවල ලොකු වර්ධනයක් වෙන්නේ නැහැ. හැබැයි ගහ මැරෙන්නේ නැතුව ඉන්න පාවිච්චි කරන මේ අපේ ජීවිතේ තබා ගන්න තියාගන්න පුළුවන්. මල් ගස්සේ එහෙම බලන්නකො කොච්චර වතුර දැම්මත් ටැප් වතුර කොච්චර දැම්මත් ලින්දෙන් වතුර කොච්චර දැම්මත් වෙන්නේ. හැබැයි වැහි කාලේ තමයි මෙයා හොඳට දළු දාලා වතුර දෙලා වර්ධනය වෙන්නේ. හේතුව තමයි මොකක්ද එන? වැහි ජලයේ නයිට්‍රජන් අඩංගුයි. වැහි ජලයේ නයිට්‍රජන් සංයෝග අඩංගු. ඒකවල මොකද වෙන්නේ? ඒවා ශාකවල උනාගෙන ශාක හොඳට වර්ධනය වෙන්න පටන් ගන්නවා. නයිට්‍රජන් වායුව විශේෂ තත්ත්වය යටතේදී ප්‍රතික්‍රියා කරන්න පුළුවන් හයිඩ්‍රජන් එක්ක. නයිට්‍රජන් වායුව විශේෂ තත්ත්වය යටතේ හයිඩ්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරවලා හදන්න පුළුවන් ඇමෝනියා. ඇමෝනියා ගන්නවා විවිධ කටයුතු කරනවා. ශීතකාරකයක් ශීතන කාරකයක්. සිතිල් කරන්න පුළුවන් වායුවක් විදිහට ගන්නවා. ඊළඟට ඇමෝනියා ගන්නවා පොහොර නිෂ්පාදනය සඳහා. ඇමෝනියා අර ගන්නවා මේ කුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට. හරිද? ඊළඟට නයිට්‍රජන් වායුව ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරාම ලෝහ නයිට්‍රයිඩය හදනවා. ඇයි ලෝහ නයිට්‍රයිඩ හදන්නේ කියන ඒවා ඉස්සරහට අර කියලා දෙනවා. හරිද? එහෙනම් ඔන්න රසායනික ගුණ තමයි මොනවාද? ප්‍රතික්‍රියාශීලීතාව අඩුයි. ඊළඟට ප්‍රබල විද්‍යුත් ඡාපයක් හමුවේ නයිට්‍රික් ඔක්සයිඩය හදනවා. තවදුරටත් නයිට්‍රික් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා නයිට්‍රජන් ඩයොක්සයිඩ් හදනවා. ඊළඟට නයිට්‍රජන් වායුව විශේෂ තත්ත්වවලදී හයිඩ්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඊළඟට නයිට්‍රජන් වායුව ලෝහත් එක්ක රත් කරලා
ලෝහ නයිට්‍රයිඩ් හදන්න පුළුවන්. නයිට්‍රජන් වායුව භාවිතයක් කරනවා. අර මම ඉස්සෙල්ලා කිව්වා පෝර නිෂ්පාදනය. රසායනික පෝර හදන්න නයිට්‍රජන් වායුව දාගන්නවා. ඊළඟට ඔයාලා දන්නවා මේ විදුලි බල්බ අර බල්බ තියෙන බල්බ ওই බල්බ ඇතුලේ පුරවලා තියෙන්නේ නයිට්‍රජන් වායුව. අර චූටි බල්බ තියෙනවා චූටි ටෝච් බල්බ ඒ වලදී තියෙන ආගන් වායුව මේ ලොකු බල්බ තුල පුරවලා තියෙන්නේ නයිට්‍රජන් වායුව. ඊළඟට ඔය ෆෝන් ඊළඟ චූටි අර පොඩි ඔරලෝසු එයාට ඔය මේ අතේ බඳින ෆෝන් එක වගේ ඔරලෝසු තියෙන කැමරා හැම තියෙන එක ස්මාර්ට් වොච් එක ආන්න ඒ වගේ ඒවා පරිපත නිෂ්පාදනය කිරීමේදී ඒවයි දැන් අපිට ඇහැට පේන කම්බි නෑ. ඉතාසියු මන්වීස්යෙන් බලන චූටි කම්බි තියෙනවා. ඒකොට මේ කම්බි පාස් කරනකොට වායු ගෝලයේ ඔක්සිජන් තිබ්බොත් එහෙම ඩ්‍රග් දාලා ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා එයා විනාශ වෙනවා. ඒ නිසා ඔය ස්මාර්ට් ෆෝන් ඊට පස්සේ ලැප්ටොප් ඔය තියෙන අලුත් ඉලෙක්ට්‍රොනික උපකරණ හැම එකක්ම පැසිව් කටයුතු සිදු කරන්නේ සම්පූර්ණයෙන් වීදුරු වලින් ආවරණය කරපු කුටියක් තුළ ඒ කුටිය තුළ රොබෝට්ලා තමයි රොබෝට් ඒ කියන්නේ මැෂින්ස් වලින් තමයි පැසිව් දියුණුම දේවල් කරන්නේ සම්පූර්ණයෙන් මේ කුටියේ ඇතුලේ තියෙන නයිට්‍රජන් වායුව ඔක්සිජන් පරමාණුවක්වත් නැහැ. අයි ඔක්සිජන් තිබ්බොත් එහෙම අර ඔක්සයිඩ් හදලි කරලා විනාශ වෙනවා. හරිද? ඊළඟට විවිධ රසායනික ද්‍රව්‍ය ගබඩා කරලා තියාගන්න. දැන් අර වලට මම සෝඩියම් පෙන්නවා. ඔය සෝඩියම් ඇත්තට හොඳට තියාගන්න පුළුවන් එකක් තමයි. දැන් සෝඩියම් නම් ප්‍රතික්‍රියා කරනවා මේවත් එක්ක. සෝඩියම් හැර වෙන ලෝහ වර්ග තියෙනවා. වෙන රසායන ද්‍රව්‍ය. ඒවා ප්‍රතික්‍රියා කරන්නේ නැතු වෙන්න ආවරණ වායුවක් විදියට මේක යොදාගන්න. ඒ කියන්නේ ආ වාජනයක දාලා ඔක්සිජන් ඒකේ තියෙන වාතය සම්පූර්ණයෙන් අයින් කරලා නයිට්‍රජන් පුරවල ඒක ඇතුලේ තමයි දීලා තියෙන්නේ. එතකොට රසායනික. එතකොට මොකද වෙන්නේ? නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කරන්නේ නැති නිසා ඒව ආරක්ෂා සහිතව දැනෙන කාලයක් තියාගන්න පුළුවන්. ඊළඟට ඔයාලා දැකලා ඇති ඔයාලා දැකගෙන කිරිපිටි පැකට් එක. කිරිපිටි පැකට් එක බැලුම් වගේ පුම්බරන්න තියෙන්නේ. කිරිපිටි පැකට් එක බැලුම වගේ පුම්බරන්න තියෙන්නේ. ඇයි ඒ බැලුම වගේ පුම්බලා තියෙන්නේ? නයිට්‍රජන් වායුව පුරවලා. ඇයි ඒ බැලුම වගේ පුම්බන්නේ? ඔය නයිට්‍රජන් වායුව තමයි පුරවලා තියෙන්නේ. මම බැලුවේ වෙලා කීයද කියලා. නම් මේක නතර කරන්න බෑ. මේ නයිට්‍රජන් වායුව පුරවන්නේ. දැන් මොන බලන්න ඔයාලා කඩෙන් ගන්න බයිට් පැකට් එක. කඩෙන් ගන්න එක බයිට් පැකට් මුරුක්ක පැකට් තියෙනවනේ. අර දුත්තර සාංශයකට එන ළමයි නම් දන්නවා ඉන්ටර්වල් එකක් දුන්නම ආච්චිගේ මුරුක්ක කන්න දුවනවනේ. අර 100 හදන බයිට් කන්න දුවනවනේ. එයාලා පැකට් කරලා තියෙනවා බයිට් එහෙම. හරිද? ඒ බයිට් පැකට් සතියක් විතර යනකොට කන්න බෑ. ඇතුලේ තියෙන මේ බයිට් එක කන්න බෑ. ඒක නිකන් අමුතු රහක් එන්න පටන් ගන්නවා. හැබැයි අවුරුදු 2ක් විතර පරණ පිවිටි පැකට් එක කඩනකොට ඉවල බැලුවොත් සුවඳ අලුතෙන් ගත්ත එක ඒ කියන්නේ මේක එක්ස්පයර් වෙලා කියලා හිතෙන්නෙම නැහැ. කන්නම හිතෙන්නේ. සුවඳක් තියෙනවා. රසයක් තියෙනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඒක ඇතුලේ පුරවලා තියෙන්නේ නයිට්‍රජන් ඔක්සිජන් නැහැ. නයිට්‍රජන් පුරවපු නිසා මොකද උනේ? ඒ ආහාර අසුරන බඳුන් තුල නයිට්‍රජන් වායුව පිරවීමෙන් ඒ ආහාරයේ වර්ණය, රසය, පැහැය, සුවඳ ඒ සියල්ලම ආරක්ෂා වෙනවා. කිරිපිටි පැකට් එක ඇතුලේ කිරිපිටි දාලා නයිට්‍රජන් පුරවන්නේ නිසා ටිපිටි පැකට් එක ඇතුලේ ටිපිටි ටික දාලා වාතය අයින් කරලා ජම්බෝ පීනට් පැකට් එක ඇතුලේ ජම්බෝ පීනට් ටික දාලා වාතය අයින් කරලා නයිට්‍රජන් වායුව පුරවලා තියෙන්නේ එයාගේ නැවුම් බව ආරක්ෂා කරන්න ඕනේ. ඊළඟට ද්‍රව නයිට්‍රජන් ද්‍රව බවට පත් කරාම සෙල්සියස් අංශක ඍණ 70 ගානක විතර අධික සීතලක් දෙන අධික සිසිලන කාරකයක්. අර ෆයිසර් එන්නත මතකනේ කොරෝනාවට මේ හදපු ෆයිසර් කියන එන්නත ලංකාවට ගෙනාවේ නැහැ. ගෙනාවේ නැත්තේ ඇයි? සෙල්සියස් අංශක ඍණ 70 ගානක උෂ්ණත්වයක ඒවා තියාගන්න ඕනේ. ඒක තියාගන්න ද්‍රව නයිට්‍රජන් තුල තමයි ගබඩා කරන්න ඕනේ. ඉතින් ද්‍රව නයිට්‍රජන් තුල ගබඩා කරලා ඒක එහෙම අරන් යන එක ප්‍රායෝගිකව අමාරුයි. ඒකයි ෆයිසර් එක ගෙනාවේ ශ්‍රී ලංකාවට. ඉතින් ෆයිසර් එක ගෙනවා නම් අනිවාර්යෙන් ද්‍රව නයිට්‍රජන් තුල තමයි ගබඩා කරලා තියාගන්න වෙන්නේ. ඊළඟට මෝටර් රථ වාහන වලට අපි හුලං ගහනවනේ. අපි සාමාන්‍යයෙන් කරන ගෙදර බයිසිකල් කරන පොම්පර මේ හුලං ගන්නවා. නේද? එහෙම නිකන් හුලං ගහන එක නේ කරන්නේ. හැබැයි නයිට්‍රජන් වායුව ගොඩක් බලපාන්නේ මේ බර වාහන වල. කාර් වලට, බස් වෑන් වල, ටයර් වලට නයිට්‍රජන් වායුව පිරෙවුවා. නයිට්‍රජන් වායුව පිරෙවුවොත් ටයර් රත් වෙන්නේ නැහැ. ඇයි නිකන් සාමාන්‍ය වාතයේ පිරෙවුවොත් මොකද වෙන්නේ? ඒකේ ඔක්සිජන් හැම එකම තියෙනවානේ. එතකොට අර ඔක්සිජන් වායුවත් එක්ක ඇතුලේ තියෙන වායුවේ අර ටයර් එක වේගයෙන් කරකැවෙනකොට ඇතුලේ තියෙන වායු වේගයෙන් එකිනෙක ගැටිලා ප්‍රතික්‍රියා කරලා මේක ඇතුලේ රත් වෙනවා. එතකොට ටයරේ කල්පැවැත්ම අඩු වෙනවා. ඇයි අර ඔක්සිජන් වායුව ඇතුලේ ටයර් එකේ රබර් එක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරලා
ඒක කුඩු කුඩු වෙලා කැඩෙන්න පටන් ගන්නවා. ටයර් එක සම්පූර්ණයෙන් නයිට්‍රජන් වලින් පුරවන්න පුළුවන් නම් ටයර් එකේ ආයු කාලය වැඩි වෙනවා. එතකොට ඒ නයිට්‍රජන් පෙරෙවුවට පස්සේ ආ හොඳට සම්පීඩනය වෙන නිසා අර ගැස්සීම් එහෙම ටිකක් අඩු වෙන ස්වභාවයක් තියෙනවා. එහෙනම් ඔන්න නයිට්‍රජන් වායුවේ භාවිතයන් ටිකක් දැන් ඔන්න ඔයාලට කියලා දුන්නා. රාසායනික ගුණ ටික කියලා දුන්නා, භාවිතයන් ටික කියලා දුන්නා. ඉක්මනට මේක ලියා ගමු. මේ ටික ලියලා බලමු කල්ප වලට යන්න පුළුවන්ද කියලා. ඉවරද? නෑ සර්. සල්ප කියන එක ඔයාලා දැකලා ඇති. සල්ප මේ තියෙන සල්ප පේනවද? මොන පාටද? කහ පාට. කහ පාට කැට. කහ පාට කැට විදිහට තියෙන්නේ සල්ප. එතකොට මේවට තමයි ගෙන්දගම් කියලා කියන්නේ. මේ ඔයාලට මම පෙන්නේ මේ ස්පටික විදිහට තියෙන සල්ප. මේ ස්පටික විදිහට තියෙන සල්ප. කැට විදිහට පවතින සල්ප තමයි මේ ස්පටික රූපී සල්ප. තව තියෙන අස්පටික සල්ප කියලා එකක්. අස්පටික ඒක කුඩු වගේ තියෙන. කුඩු එක සුදු පාටයි. සුදු පාට තියෙන අස්පටික සල්ප ඒක සුදු පාටයි. මේ ස්පටික සල්ප මේක මේ කහ පාටයි. හරිද? එතකොට අපි ගෙන්දගම් කියලා හඳුන්වනවා මේක. ගෙන්දගම් කියලා හඳුන්වනවා. බහුරූපී ආකාර පෙන්වනවා. බහුරූපී ආකාර කියන්නේ ඒක. ඒ කියන්නේ එකක් කහ පාට කැට විදියට තියෙනවා. අනිත් එක සුදු පාට කුඩු විදියට තියෙනවා. එතකොට මෙයාගේ භෞතික ගුණ තමයි ස්පටික ආකාරය කහ පාටයි. එතකොට මේවා ජලයේ දිය වෙන්නේ නැහැ. මේවා කිසිම වෙලාවක ජලයේ දිය වෙන්නේ නැහැ. හැබැයි කාබනික ද්‍රාවකවල සුළු වශයෙන් දිය වෙනවා. දැන් කාබනික ද්‍රාවක කිව්වම ඔයාලා දන්නේ නැහැ තාම කොහොම ඉස්සරහට කියලා දෙනවා ඔයාලට. කාබන් ඩයිසල්ෆයිඩ් කියලා තියෙනවා. ඊළඟට බෙන්සීන් වගේ තියෙනවා මේ කාබනික ද්‍රාවක. ආයි කාබනික ද්‍රාවකවල සමහර ද්‍රාවකවල හොඳට දිය වෙනවා. සමහර ද්‍රාවකවල සුළු වශයෙන් මෙයා දිය වෙන. ඒක තමයි මෙයාගේ තියෙන භෞතික ගුණ. ඕන දැන් සල්ප දැක්කා. සල්පවල භෞතික ගුණත් අපි දන්නවා. ඒ චුට්ටි විතරක් අග්ගාලිය. පරතරන්ට ඉක්මනට ලියා ගන්න. ඔයාලා ගිනි කූරක් පත්තු කරාම එන සුවඳ, ඒ කියන්නේ ගන්ධය ඔයාලට දැනෙලා ඇති. වෙඩි බේත් ගඳ. ආන්ගේ ගඳ තමයි සල්ප වල තියෙන්නේ. ඒ කියන්නේ පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට සල්ප ගන්නවා. වෙඩි බේත් හදනකොට සල්ප තියෙනවා කියන්නේ. ඒකයි ඒ ගඳ එන්නේ. රසායනික ගුණයි භාවිත අවස්ථාවේ ලියන්න ඕනේ නැහැ. මම ඒක පෙන්නුවට. ඊට ටික ලියවලද? නෑ. ඔව්. මේ පාඩම අපිට තව එක දවසක් ඊට වඩා වැඩියෙන් ගන්න වෙයි. මොකද සංයුතාව ඊළඟට රසායන සූත්‍ර ඒක අනිවාර්යයි. තව දවස් 3-4ක්වත් අපිට මේ පාඩම කරන්න වෙනවා. ඊට පස්සේ භෞතික විද්‍යාව පාඩම කරලා මේ මාසේ අන්තිම වෙනකොට ඔයාලට අලුත් ටියුට් එකක් සූදානම් කරලා දෙන්නම්. අපි පුළුවන් තරම් උත්සාහ කරමු මේ මාසේ ඉවර වෙන්න කලින් මේ පාඩම් දෙක, මේ තුන්වෙනි පාඩම සහ හතරවෙනි පාඩම ඉවර කරගන්න. මොකද තුන්වෙනි පාඩම ලොකු පාඩමක්. රසායන විද්‍යාව හදවත වගේ පාඩමක්. ඒ නිසා මේක කවුරුත් කට් කරගන්න එපා මේ පාඩම. හැමෝම
හැමෝම මේක 3-4 වතාවක් YouTube වීඩියෝ එකක් බලන්න. ඒකම YouTube වීඩියෝ එක බලලා විතරක් මදි. ඔය කටහනක් නිතර බලන්න. කවදාවත් මේක අද ඉවරනාට පස්සේ ආයෙ බ්‍රහස්පතින්ද හවස වෙනකන් ඉන්න එපා. ඊළඟ බ්‍රහස්පතින්ද ඉවරනාට පස්සේ ඉරිදා හවස වෙනකන් බලන් ඉන්න එපා. මේ අනිවාර්යෙන් දවසකට පැයකට වඩා වැඩි කාලයක් දැන් ඔයාලට වැය කරන්න පුළුවන්, වෙන් කරන්න පුළුවන්. විද්‍යාවෙන් පැයකට වඩා වැඩි කාලයක් අනිවාර්යයෙන්ම කැප කරන්න. අපි මොනවා හරි කරලා ඒ සාමර්ථ්‍යයක් දාන්න ඕනේ කියන එක මතක තියාගන්න. සියලුම දෙනා ඒ සාමර්ථ්‍ය ගන්න පුළුවන් මට්ටමේ ඉන්නවා. හැබැයි ඒක ඔයාලගේ උනන්දුව උත්සාහය කැප කිරීම. මටකින් දෙන්න පුළුවන් උපරිම දේ මම ඔයාලට දෙනවා. ඔයාලගෙන් කෙරෙන්න ඕනේ ඔයාලා කරන්න. හරි එහෙනම් වැඩි කතා අවශ්‍ය නැහැ. අපි ලබන බ්‍රහස්පතින්දා හමු වෙමු. ඔක්කොටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්. ආයිබෝන් සර් good ආයි